සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා දෙව්දුවක් අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින්නතුනි මේ ගාථා රත්නේ සරල තේරුම සිහිපත් කළොත් පුඤ්ඤං චේ පුරිසෝ කෛරා පුරුෂයා විසින් යම් කුසල කර්මයක් රැස් කරනවාද කෛරා තේතං පුනප්පුනං ඒ කුසල කර්මයන් නැවත නැවත සම්පූර්ණ කරන්න කියලා දේශනා කරනවා. තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඊටාම කැමැත්තෙන් සිදු කරගන්නා වූ කුසල ධර්මයන් සත්වයා සැපයේ උපරිමයට අරගෙන යනවා. මේ ගාථාවේ සරල තේරුම එහෙම සිහිපත් කරන්න පුළුවන්. මම සඳහන් කළා දෙව්දුවක් අරමුණු කරගෙනයි දේශනා කළේ කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ. පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේ. දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ මහ මොග්ගල්ලාණන් වහන්සේ. තුන්වෙනි ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යපයන් වහන්සේ. මීට කලිනුත් දේශනාවල් වල වට පැහැදිලි කළා ඒ කොහොමද සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප කියන උත්තමයන් වහන්සේලා පළවෙනි දෙවෙනි තුන්වෙනි තැනට එන්නේ කියන කාරණාව. සංසාරේ පාරමිතා පුරලා තියෙන ආකාරයට අනුව තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක දවසක් සමාධි සුවයෙන් අවදි වෙලා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ සමාපත්තියෙන් නැගිටලා ලෝක ධාතුව දිහා බලා වදාලා අද දවසේ කාටද විශේෂයෙන් පිහිටක් වෙන්නේ කියලා. මහා කාශ්‍යපයන් වහන්සේට දකින්න ලැබුණේ බොහෝම දිලිඳු කාන්තාවක්. ඒ කාන්තාවට පිහිට විය යුතුයි කියලා කල්පනා කළා. ඇය අනුන්ගේ ඇල්හේනක් මුර කරමින් තමයි ජීවිකා වෘත්තිය කරගෙන යන්නේ. දහවල් කාලේ මහා කාශ්‍යපයන් වහන්සේ ඒ ඇල්හේනට පිඬුසිඟා වෙඩියා. ඒ කාන්තාව හැල් කරල් කඩාගෙන ඇවිල්ලා දහවල් ආහාරය සඳහා විලඳ බදිමිනුයි හිටියේ. ඉතින් කාශ්‍යපයන් වහන්සේ වැඩිය බව දැකලා බොහෝම ප්‍රීතියටපත් වුණා. මං වාගේ දිලිඳු තැනැත්තියකට මේ වාගේ භාග්‍යයක් කවද උදා වෙන්නද? අපි වගේ දිලිඳු අයට යමක් දෙන්න ඕන වෙනකොට දෙන්න කෙනෙක් නැහැ. නැත්නම් දෙන්න උවමනාව ඇති වෙනකොට දෙන්න හිතෙනකොට අපිට දෙන්න දෙයක් නැහැ. අපි ළඟ දෙන්න යමක් තියෙන වෙලාවට අපිට දෙන්න කෙනෙක් නැහැ. නමුත් අද බොහොම වාසනාවන්ත දවසක්. මහ උතුමන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා දහවල් ආහාරය සඳහා බැදගත් විලඳ ටික තමන් ළඟ තියෙනවා. පසුබට නොවි මේක පූජා කරගන්න ඕනේ කියලා හිතුණා.
ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් මහා කාශ්‍යපයන් වහන්සේට වන්දනා කරලා තමන් සකස් කරගත්ත විලඳ ටික කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවා. කාශ්‍යපයන් වහන්සේ ඇයට ආශිර්වාද කරලා පින් පමුණුවලා උන්වහන්සේ ආපහු වැඩියා. උන්වහන්සේ වැඩිනකන් ඉඳලා තමන්ට ආහාරය සඳහා නැවත විලඳ ටිකක් බෙදගන්න ඇය ඇල් ටිකක් කඩාගන්න කුඹුරට ගිය වෙලාවේ සර්පයෙක් දෂ්ට කරලා ඒ කාන්තාව හදිසියේ මරණයටපත් වුණා. හැබැයි මරණයත් එක්කම ඇය උපදිනේ දිව්‍ය ලෝකේ. ඒකට හේතුව තමයි එදා දවසේ දන් දීලා ඇයට තිබුණේ පුදුමාකාර සතුටක්. මොකද පින්නතුනේ දානයේ වටිනාකම කෙනෙක් හරියට දැනගත්තාම දානීය පූජා කරගත්තාම තියෙන පුදුමාකාර සතුටක් නේ. සංසාරගත ජීවිතේ කොතරම් කලකට ආහාර හම්බ කළාද? දුප්පත් තැනැත්තියක් වුණාට ඇයට ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඇති. කර්මයයි කර්මඵලයයි මනාව ඇය දැනගෙන ඉන්න ඇති. දක්ඛිනා විභංගයේ ඔබ අහලා තියෙනවා. දානීය ආනිසංසය ඒ තුලින් ඔබ දන්නවා. සව් කෙලෙස් නැසලා විශේෂ පාරමී සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධ ශාසනයේ ඊතා උසස් තැනක වැඩ ඉන්න මහා කාශ්‍යපයන් වහන්සේ වගේ මහා පුණ්‍යවන්තෝත්තමයන් වහන්සේ නමකට දන් දීලා ඇය රැස් කරගත්තේ අසීමාන්තික කුසලයක්. ඒ නිසා ඇය ඉන්නේ පුදුම ප්‍රීතියෙන්. මරණයත් එක්කම දෙව්ලොව ඉපදිච්ච ඇය දෙව්ලොව ඉපදිලා තමන්ගේ දිව්‍ය සම්පත් දැක්කට පස්සේ කල්පනා කළා මේ තරම් දුප්පත් ජීවිතයක් ගත කරපු මං වගේ කෙනෙකුට මේ තරම් ඊටාම උසස් දිව්‍ය තලයක උප්පත්තිය ලබනද කවුද මට පිහිට වුනේ? කාගේ අනුකම්පාව නිසාද මම මෙතෙන්ට ආවේ? එහෙම අදිෂ්ඨාන කරලා විමසනකොට ඇයට දැක ගන්න ලැබුණ මහා කාශ්‍යපයන් වහන්සේගේ අනුග්‍රහය. මේ දෙව්දුව කල්පනා කළා මේ තරම් අනුග්‍රහයක් මට මේ ලෝකේ කාගෙන්ද ලැබුණේ? එහෙනම් මේ මහෝත්තමයන් වහන්සේට මා විසින් ඒකාන්තයෙන් ප්‍රත්‍යූපකාර කළ යුතුමයි. එහෙම කල්පනා කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟ ගහක වැඩ ඉඳිමින් කාශ්‍යපයන් වහන්සේ විසින් කළ යුතු වත්පිළිවෙත් ටික ඇය උන්වහන්සේට කලින් හැමදාම සම්පූර්ණ කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් දුතාංග ධාරීව වැඩ ඉඳලා තියෙන වනාන්තරේ. ජීවිත කාලෙම දුතාංග දරුවා වැඩි කාලයක් වනාන්තරගත වෙලා ජීවත් වුණා. ඒකට හේතු ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඇයි වනාන්තරගත වෙලාම ජීවත් වුනේ කියලා. මං හිතන්නේ අපේ පින්නතුන් අහලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වඩා අඟල් 4ක් පමණක් මිටි කියලා සඳහන් කරන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා කියලා කියනවා. ඊ타ත්ම දැකුම් කළු රූපයක්. දකින්න හැම කෙනෙක්ම පුදුම විදිහට ප්‍රිය උපදවන රූපයක්. පින්නතනි සසර පුරා රැස් කරපු කුසල ස්කන්ධයන් අපිට හිතා ගන්නවත් බෑ. ගෙවාපු බ්‍රහ්මචාරී ජීවිත සංසාරේ පුරා වෙනම සඳහන් කරනවා. භද්‍රා දේවිය වගේ
රන් රුවකට වඩා ලස්සන කාන්තාවක් සමග විවාහය එළඹෙලත් කවදාවත් කායික සැපයක් කායික සතුටක් හොයලා නැහැ. කොයි තරම් අත්හැරීමක්ද කියන කාරණාව අපට තේරෙන්නේ නැහැ පින්නතුනි. ඒ තරම්ම ලස්සන රූපයක් තියෙන කාන්තාවක් සමග එකම යහනේ තමයි සැතපෙන්නේ. නමුත් තමන්ගේ අතක් පයක් සිහිනෙන්වත් නින්දෙන්වත් අනිකාගේ ඇඟේ වැදෙයි කියලා මුළු රාත්‍රියම අවදියෙන් ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. නිදි වගේ අවදියෙන් ඉන්නවා. ඉතින් ඒක මම සඳහන් කළේ අපිට තේරෙන්නේ ඒ අත්හැරීම කොහොමද? සංසාරේ පුරුදු පුහුණු කරපු කුසල ධර්මයන් කොච්චරද? එක කාන්තාවක් හැමදාම වගේ මහා කාශ්‍යපයන් වහන්සේට දන් දුන්නා. එක දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ නිවසට වඩින්න කලින් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේදී ඉස්සර වෙලා ඒ ගෙදරට වැඩම කළා. අර කාන්තාවට එකපාරම අඳුරගන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේව. මොකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ රූපය භාග්‍යතුන් වහන්සේට තරමක් සමීපයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒට එකපාරම අඳුරන්න බැරුව ගියා. ඉතින් තමන් තියාගෙන හිටපු දානි ටික භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්නුවා. පස්සේ තමයි කාශ්‍යපයන් වහන්සේ වැඩියේ. එතකොට තමයි තේරුම් අරගත්තේ මුලින් දන් දුන්නේ කාශ්‍යපයන් වහන්සේට නෙමෙයි කියලා. හැබැයි ඉතින් ඇය හැන්දත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හඹාගෙන ගියා. මම පූජා කරපු දානි ටික මට ඕන කියලා. බුදුරජාණන් වහන්සේ ඇයට බොහෝම අනුකම්පා කළා. අදිෂ්ඨාන කළා පාත්‍රයේ තියෙන දානි වලින් බත් ඇටයක්වත් ඇගේ හැන්දට නොයන්න ඕනේ. ඇය විසින් මට පිළිගැන්වූ යටත් පිරිසෙන් බත් ඇටයක්වත් මේ පාත්‍රයේ ඉතුරු නොවෙන්න ඕනේ. බුද්ධානුභාවයෙන් ඇය පූජා කළ සියලුම දානි ටික ඇගේ හැන්දට එකතු වුණා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි කවදාවත් වෙන්නේ නැති වැඩක්. කවුරුවත් කරන්නේ නැති වැඩක්. ඇයි ස්වාමීනි එහෙම වුණේ කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි මහණෙනි මහා කල්ප අසංඛ්‍ය 4.1 ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමිතා පුරන කාලේ ඔය කාන්තාව මේ කෝටි ලක්ෂයක් සක්වලේ හිටියෙම නැහැ. ලෞතර බුදුබව වෙනුවෙන් මන් දම් පූජා කරනකොට ඔය කාන්තාවට මන් දානයක් දීලම නැහැ. දීලා නැත්තේ ඇය මේ සක්වලේ හිටපු නැති හින්දා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ හිටපු නැති නිසා. ඒක නිසා ඇය මට ණය නෑ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා. එතකොට පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේට කොච්චර ණයද? බුද්ධ පූජාව කරනවා කියලා. අදත් අපි කොයි තරම් දම් පූජා කරනවද? ඒකත් එක්තරා ණය ගෙවීමක්මයි. අපිට කවදාවත් හිතෙන්නේ නෑනේ භාග්‍යතුන් වහන්සේට පූජා නොකරීමු කියලා. අපිට කොයිතරම් භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදී දන් දීලා තියෙනවද? ඒකම තමයි ආපහු මේ ගෙවන්නේ. ආන්ගේ ණය ගෙවීම අපට පින් සිද්ධ වෙන ක්‍රමයකුත් එක්කයි තියෙන්නේ. කෙසේ වෙතත් අපි සාකච්ඡා කරපු ධර්ම කාරණාවි ඉදිරියට යමු. ඉතින් මහා කාශ්‍යපයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේට තමන් නිසා එදා කිසියම් වෙහෙසකට පත් වෙන්න සිද්ධ වුණාද? අපහසුතාවයක් ඇති වුණාද?
මේ කාන්තාවට හඳුනාගන්න බැරි වෙච්ච කාරණාව සම්බන්ධයෙන් ආන් එකයි තීරණය කළේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පළාතක ආයෙ වැඩ ඉන්නේ නැහැ කියලා. වනාන්තරගත වෙලා වැඩ හිටියේ. අර දිව්‍යාංගනාව මහා කාශ්‍යපයන් වහන්සේට ප්‍රත්‍යූපකාර කරන්න කල්පනා කළා. තමන්ට කළ උපකාරයට. කුටිය සමීපයේ ගහක වැඩ ඉඳගෙන කාශ්‍යපයන් වහන්සේ වතට පිළිවෙතට අවතීර්ණ වෙන්න කලින් මිදුල් ඇමදලා පැන් පෙරලා පහන් දල්වලා මේ ආදී කළ යුතු වත් පිළිවෙත් සියල්ලම ඇය සම්පූර්ණ කරලා තියෙනවා. හැමදාම කාශ්‍යපයන් වහන්සේ වඩිනකොට තමන් කළ යුතු වත කවුරු හරි කරලා කළ කෙනෙක් නැහැ. ඒ නිසා විමසිලිමත් වුණා. එක දවසක් කුටියේ යතුරු කවුළුවෙන් කුටිය ඇතුළට ආලෝකයක් වැටුණා. ආලෝකයට අනුව බලලා කෙනෙක් ඉන්න බව දැනගෙන කාශ්‍යපයන් වහන්සේ ඇහුවා කවුද උතන ඉන්නේ කියලා. ඒ සඳහන් කළා ස්වාමීනි මම කියන්නේ කවුද? ස්වාමීනි මම එක්තරා දෙවඟනක්. මට මේ දිව්‍ය ආත්මය ලැබුණේ ඔබ වහන්සේ නිසා. ස්වාමීනි ඒකට ප්‍රත්‍යූපකාර කරන්නයි මම මේ අය ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ දවස් ටිකේම වත කළේ ඔබද? එහෙමයි ස්වාමීනි. නමුත් ඇය දෙවඟනක්. කාශ්‍යපයන් වහන්සේ ඇයට සඳහන් කළා නමුත් නැවත අදින් පස්සේ කවදාවත් මේ කුටිය පැත්තේ එන්න එපා කියලා. ඇයට ඒකට ගොඩාක් දුක හිතුණා. ඇගේ ඇස්වලට කඳුළු ආවා. බොහොම දුකින් කඳුළු පෙරමින් ඉන්න ඇය භාග්‍යතුන් වහන්සේට දකින්න ලැබුණා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍යාංගනාවට කතා කරලා අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාලා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තම්පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. දේශනා කළා යමෙක් පිනක් කළා නම් ඒක නැවත නැවත කරන්න. ඒ කුසලයේ නැවත නැවත රැස්වීම තුළ මහත් වූ සැපයකට කරුණු හැදෙනවා. එතකොට පින්නතුනි මේ කාරණාවේදී අපිට හිතන්න තැන් අපිට යන්න තැන් ගොඩක් තියෙනවා. නැවත නැවත පින් කරන්න කියලා සඳහන් කළේ. නැවත නැවත පින්කම් කිරීම සැපයට හේතුවක්. මහබෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරන කාලේ එකම පින්කම කොතරම් කළාද? දන් දෙන්න ගියාම ආහාර පානම කී වතාවක් දන් දුන්නද? ඇඳුම් පැළඳුම් කොච්චර දන් දුන්නද? බේත් හේත් කොච්චර දන් දුන්නද? මොනවද දානෙට නුදුන්නේ? දුන්නු හැම දෙයක්ම එකවරක් දෙවරක් කරලා නතර කළේ නෑ. ඒ නැවත නැවත කළා. ලක්කන සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ කටත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා. මොකද්ද මේ කටත්තා කියලා කියන්නේ? කටත්තා කියලා කියන්නේ කරන්න. උපචිතත්තා නැවත නැවත කරන්න. කරපු පින්කම නැවත නැවත කරන්න. උස්සන්නත්තා. එතකොට තමයි උසට පේන්නේ. ඒ පින්කම් නැවත නැවත කරන්න. පැහැදිලි කරන්න මම මෙහෙම සඳහන් කළොත්. අපි කියමු අපි තැනක ජිල් බෝලයක් තියලා තියෙනවා. අපිට ටිකක් ඈතට ගියහම ඒක බොහොම පැහැදිලිව පේන්නේ නැහැ නේ පින්නතුනි. අපි එතෙන්ට තවත් ජිල් බෝලයක් දානවා. අපි එතෙන්ට ආයෙත් ජිල් බෝලයක් දානවා. අපි එතෙන්ට ආයෙත් ජිල් බෝලයක් දානවා.
මෙහිම දාලා ජිල් බෝල 100ක් 1000ක් විතර දැන් එකතු වෙලා. දැන් කොහොමද? දැන් එතන ජිල් බෝල කන්දක් තියෙනවා. ආන් ඒ වගේ තමයි කෙනෙක් දානයක් දෙනවා. නැවත වතාවක් දෙනවා. නැවතත් වතාවක් දෙනවා. ආයෙත් වතාවක් දෙනවා. දන් දීලා දැන් ඒ ප්‍රමාණය දාන කන්දක් වගේ. ඒතර දන් දෙනවා කියලා කියහම ආහාර දන් දෙන්න පුළුවන්. පාන වර්ග දන් දෙන්න පුළුවන්. වස්ත්‍ර දන් දෙන්න පුළුවන්. ඇඳන්, පුටු, කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි මේ වගේ දේවල් දන් දෙන්න පුළුවන්. චීවර පූජා කරන්න පුළුවන්. මේ වගේ කොච්චර දේවල් තියෙනවද දාණයට දෙන්න. ආන්ගේ හැම දෙයක්ම නැවත කරලා. ආහාර නැවත දීලා දැන් කන්දක් වගේ ආහාර දන් දීපු ප්‍රමාණය. පාන වර්ග දන් දීපු ප්‍රමාණයත් එහෙමයි. වස්ත්‍ර දන් දීපු ප්‍රමාණයත් එහෙමයි. ඖෂධත් එහෙමයි. දැන් කඳු වගේ තමයි පේන්නේ. ඒතර ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතේ ඔබ කොච්චර පින් කරලා තියෙනවද? ඔබ කොච්චර දන් දීලා තියෙනවද? ඒ දානෙට මොනවද දීලා තියෙන්නේ? අහවල් දෙයක් කීපාරක් දීලා තියෙනවද? අන්න එහෙම කල්පනා කරලා බලහම දැන් ඔබටම දැස පියාගෙන මෙනෙහි කරන්න බැරිද? සංඝසතු දන් මෙච්චරක් දීලා තියෙනවා. දුගී මගී යාචකාදීන්ට මෙච්චරක් දීලා තියෙනවා. මව්පියන්ට මෙච්චරක් දීලා තියෙනවා. ආහාර දාන මෙච්චරයි. පාන වර්ග මෙච්චරයි. වස්ත්‍ර මෙච්චරයි. ඖෂධ මෙච්චරයි. මේ විදිහට කල්පනා කර බලහම දැන් හැමතැනම පින් කඳු වගේ පේනවා. කොහොමද? සඳහන් කළා කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා බලහම වටේට මහත් පසක කඳු මුදුන්මයි පේන්නේ. හැම පැත්තෙම කඳු මුදුන්. ආන් ඒ වාගේ අපිට අපේ ජීවිතය ආවර්ජනය කරලා අපි කරපු පින්කම් පිළිබඳව කල්පනා කරලා බලහම එක පින්කම 50 60 70 100,000 වර සිද්ධ කරලා දැන් කඳු වගේ තමයි පේන්නේ. උස්සන්නත්තා. විපුලත්තා. ආන් ඒක නිසා දැන් තියෙන පුදුම සතුටක්. මම මෙච්චර පින් කරගත්ත කෙනෙක්. කුසලයෙන් අඩුවක් නැහැ. කුසලයෙන් දුප්පත් නැහැ. මහා කුසල් මං විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. සංසාරේ අති දීර්ඝ කාලයකට සුවය සහනය මට හිග නැහැ. එහෙම කල්පනා වෙනවා. එතකොට තියෙන්නේ පුදුම සතුටක්. මරණාසන්න කාලේ එහෙම මතක් වෙනකොට තවත් සතුටුයි. පින්නතුනි ඒකයි මේ නැවත පුනක් නැවත කරන්න කියලා දේශනා කළේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා නොඑක් පින්කම් පිළිබඳව. ඒ අතර පුඤ්ඤං පින දන් දීම නැවත කරන්න. ඊළඟට සඳහන් කළා සිල් රැකීම, භාවනාව නැවත කරන්න. එක දවසක් සිල් ගත්තට මදි නෑ. ධර්මයේ කතා කරනකොට බොහොම සුළු කාලයක් රැකපු සීලයත් අති දීර්ඝ කාලයක් විපාක දීලා තියෙන හැටි බොහොම අපූර්වට පෙන්නලා තියෙනවා. ඉතින් ඒ කාරණාවල් එහෙම දැනගත්තාම යටත් පිරිසෙන් සෑම පුරපසළොස්වක පොය දවසකටවත් අපිට පෙහෙවස් සමාදන් වෙන්න බැරි කමක් නැහැනේ. අවුරුද්දකටම දවස් 12ක් කැප කරන්න බැරිද අපිට? දවස් 365කින් දවස් 12ක් කැප කරන්න බැරිද තමන් වෙනුවෙන්?
හිතලා බලන්න. මේ කාලේ නම් පින්නතුනි ඇත්තටම හුඟක් දිනාට බෑ කියලා තමයි කියන්න වෙන්නේ. හේතුව අවුරුද්දකට දවස් 12ක් පූර්ණ උපෝසතයක් ආරක්ෂා කරගන්නත් පුදුමාකාර කම්මැලිකමක්. අනිත් කාරණාව තමයි ඒ කාරණාව පිළිබඳව සතුටක් නැතිකම. තවත් කාරණාවක් තමයි තණ්හාව වැඩි හින්දා අපි අත්හැරලා යනවා. අවුරුද්දකට දවස් 12ක් පූර්ණ උපෝසතයක් නිසාසනේ අගය කරන්නේ. ඒ කියන්නේ පැය 24ක් රකින්න සීලයක්. අද උදේ 6ට සමාදන් වුණොත් හෙට උදේ 6 වෙනකන් ආරක්ෂා කරන්න ඕනේ. නමුත් අපි දවල් කාලේ සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදෙන කාලේ ඒ කාලේ ඇවිල්ලා සමාදන් වෙලා ඉන්නවා. රාත්‍රියේට ගෙදර හිටියත් කොහොමත් නිදාගන්න එක කරන්නේ. එතකොට ගෙදර හිටියත් කොහොමත් නිදාගන්න එකේ මේ රාත්‍රී කාලයේ හෙට එළි වෙනකන් මෙතන ගත කරලා පූර්ණ උපෝසතයක් ජීවිතේ සම්පූර්ණ කරගෙන හෙට උදේට ගෙදර ගියා නම් මොන ආනිසංස සමුදායක් අරගෙනද යන්නේ? මිනිස්සු කොච්චර කීවත් සිල් රකින්න ඒ තරම් ලොකු කැමැත්තක් නැහැ. අද රැත් එළි වෙනකන් හිටියොත් රුපියල් 1000ක් විතර දෙනවා කියලා කිව්වොත් එහෙම නැත්නම් 5000ක් විතර දෙනවා කියලා කිව්වොත් ඔබ හිතනවද ඒත් යයි කියලා? එහෙනම් යන්නේ එකක් නැහැ. දැන් නම් යන්න නොයෙක් හේතු කියනවා. රාත්‍රී ආහාර ගත්තේ නැත්තම් සමහර අය නිින්ද යන්නේ කියනවා. සමහර අය කුසේ නොයෙක් ආබාධ වලට හේතු වෙනවා කියලා කියනවා. අම්ල පිත්ත රෝගය වගේ අපි ඔය ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ඒ වාගේ රෝග බහුල වෙනවා කියලා කියනවා. තවත් බොහොම පහසුවටම කියන කාරණාවක් තමයි මේ දවස්වල බෙහෙත් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් ආහාරයක් නොගෙන බෙහෙත් පාවිච්චි කරන්න බැරි නිසා යනවා කියලා. හැබැයි රුපියල් 5000ක් දෙනවා කිව්වොත් ඔය සියලුම රෝග පැත්තක තියලා රාත්‍රියත් ඉන්න තීරණය කරනවා. එහෙම නොවේයි කියලා හිතනවද? එතකොට ශ්‍රද්ධාවකෝ කෝ තමන්ට ආදරේ කෝ තමන්ට යුතුයකම් කරගන්නවා ඒ මොකවත් නැහැ. තෘෂ්ණාවේ තරම කොච්චරද එතකොට? යෝධ තණ්හාව. නමුත් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ප්‍රධාන කාරණා තුනක්. සීලෙන් මෙලෝ ජීවත් වෙන පුජ්‍යලයා මරණයෙන් පස්සේ උපදින්න ඕනේ කොතනද කියලා තීරණය කරනවා. දානෙන් ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕන දේ තීරණය කරනවා. භාවනාවෙන් අපේ හිත සංවර කරලා තියෙනවා. සීලෙන් සංවර කළේ ගත විතරනේ. භාවනාවෙන් සංවර කරන්නේ අපේ හිත. අන්න ඒ නිසා මේ පින්කම් තුන ඊටාම විශේෂයි. ඊළඟට සඳහන් කළා පින් දීම, පින් අනුමෝදන් වීම, පින් දෙනවා, පින් අනුමෝදන් වෙනවා. මේකට තව නමක් කියනවා පත්තිපත්තානුමෝදනා කියලා. අපි පින් කරනවා, අපි පින් දෙනවා. තව කෙනෙක් පින් අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන් වීමත් තමන්ට මහා යහපතක් කරගන්න පුළුවන් අවස්ථාවක්. ওই ධර්මයේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකවල වැඩම කරලා ආශ්චර්යමත් දිව්‍ය විමාන දැකලා ඒ දිව්‍යාංගනාවන්ට කතා කරලා අහලා තියෙනවා මෙතනම්
ආශ්චර්යමත් විමානයක ජීවත් වෙන්න සංසාරේ මොන වගේ පින්කම්ද කළේ? මේ තරම් සැප සම්පත් ලබන්න මොනවද කරපු පින්කම් කියලා. සමහර දෙවිවරු සඳහන් කරලා තියෙන්නේ අපි කරපු පින්කමක් නිසා නෙමෙයි. අනුන් දුන්න කුසල් නිසා මෙච්චර සැප ලැබුවා කියලා. අනුන් දුන්න කුසල් අනුමෝදන් වෙච්ච නිසා මෙච්චර සැප ලැබුවා කියලා තියෙන්නේ. විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ හදලා පූජා කරලත් තමන්ගේ යෙහෙලියන්ට විශේෂයෙන් පින් දුන්නා. ආන් එදා පූර්වාරාම පූජාවෙන් අනුමෝදන් කරපු පින් ලබාගත් දිව්‍යාංගනාවකුත් අනුරුද්ධයන් වහන්සේත් එක්ක ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඒතර මේ පින් අනුමෝදන් වෙනවා කියන එක හරි විශේෂ කාරණාවක්. හැබැයි ගෞරවනීය විදිහට අනුමෝදන් වෙන්න ඕනේ. පින්නතුනි මේ ලෝකේ දෙන්න තියෙන හොඳම දේවල් අතර උසස්ම දේ පින් දෙන එක. රන් රිදී මුතු මැණික් සල්ලි මිල මුදල් වලින් කරන්න බැරි දේවල් පින් වලින් කරන්න පුළුවන්. ඒ නිසා බොහොම වටිනාම දෙයක් අපිට දෙන්න තියෙන. ඒකයි මේ දාන වස්තුවේ සඳහන් කළේ මේක. පත්තිපත්තානුමෝදන. පින් කිරීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම. මේ ශාසනයේ තවත් උතුම් අවස්ථාවක්. වතාවත් කිරීම. ගිහි අයට, පැවිදි අයට හැමෝටම වත් පිළිවෙත් තියෙනවා. පැවිද්දන්ට වත් පිළිවෙත් ගොඩක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආචාර්යවත, උපාධ්‍යවත, වච්චකුටිවත, බත්තග්ගවත, පිණ්ඩාචාරිකවත මේ ආදී වත් ගොඩක් තියෙනවා. ඊට අමතරව හැම කෙනෙක්ම කරගත යුතු බුද්ධවත මේ කාලේ බුද්ධවත ඉතා විශේෂයි. ගිහි අය මව්පියෝ වෙනුවෙන් කළ යුතු වත් පිළිවෙත්. එහෙම දේවලුත් තියෙනවා. ගිහි අයටත් අර කතා කරපු වත් පිළිවෙත් වලින් හුඟක් දේවල් තියෙනවා. එතකොට මේ දාගැබ්, බෝමලු, විහාර මන්දිර, ඇමදීම්, මකුළු දැල්ලිවත් කිරීම, දූවිලි පිරිසිදු කිරීම, සේදීම් මේ දේවලුත් වතාවත් ගණයට අයිති වෙනවා. මෙන්න මේ වාගේ විශේෂයෙන් කළ යුතු වත් පිළිවෙත් ගණනාවක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ ආනිසංසත් වෙනම දේශනා කරලා තියෙනවා. මේ දේ කරාම මෙහෙම ආනිසංස ලැබෙනවා කියලා. ආනිසංසයක් දැනගෙන වත් පිළිවෙත් කරගන්න එක ජීවිතේක ඉතාම වටිනවා. හැබැයි මේ වත අතහැරලා මේ ශාසනයේ උසස් ගමනක් යන්න බෑ. ඒකෙන් තේරෙනවා වත අත්‍යවශ්‍යයි කියලා. උසස් ගමනක් යන්න බෑ කියලා කිව්වේ. එහෙම සඳහන් කළේ යම් කෙනෙක් මාර්ගයක් ඵලයක් දක්වා ගමන් කරන්න මේ ජීවිතෙන් අවස්ථාවක් හොයනවා නම් වීරිය වඩනවා නම් පින්නතුනි ඒ මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. වත පිළිවෙත සම්පූර්ණ කරන්නේ නැත්තම් වත්තං න පරිපූර්ෙන්ති. වත සම්පූර්ණ කරන්නේ නැත්තම් න සීලං පරිපූර්ති. සිල් සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් වත් පිළිවෙත් අවශ්‍යමයි. එහෙනම් සඳහන් කළා පත්තිපත්තානුමෝදන. පින් කිරීම, පින් දීම ගාවට වත් පිළිවෙත් කිරීම. ඊළඟට සඳහන් කළා පිදිය යුත්තන් පිදීම. කවුද පිදිය යුත්තන් කියලා කියන්නේ? මුලින්ම ඉන්නවා තුනුරුවන්. තුනුරුවන්ට පූජා පැවැත්විය යුතුයි. ඒක මේ ලෝකේ එදත් අදත් හෙටත් නිමක් නැති මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන් උත්තමාංග වූ පූජාව කියලා කිව්වොත් වැරදි නෑ. ඒසේමයි.
තුනුරුවන් පිදීම. මව්පියන් පිදීම. ගුරුවරුන් පිදීම. වැඩිහිටියන් පිදීම. මේ ආදී වශයෙන් කරුණු රාශියක් මේ පිදිය යුත්තන් පිදීම කියන කාරණාවේදී සාකච්ඡා කරන්න පුළුවන්. අපේ ජීවිතයක සම්පූර්ණ කරගත යුතු තවත් උතුම් වතාවතක්. දහම් දෙසීම. කොයි තරම් ආනිසංස ලැබෙන පින්කමක්ද දහම් දෙසනවා කියන්නේ. ඒ ආනිසංසයේ සීමාවක් කොතනවත් පෙන්වුවේ නැහැනේ. ධර්ම දානය සියලු දානයන් අභිභවනය කරනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සියලුම දානයන් අභිභවනය කරනවා. මේ ලෝකේ සියලු දාන කියන්නේ මොනවටද කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් ධර්ම දානයට වඩා වෙනත් උසස් දානයක් මේ ලෝකේ දානයන් අතර නැහැ. එතන දහම් දෙසීම උතුම්. දහම් දෙසීම උතුම් වගේම පින්නතුනි දහම් ඇසීම මිසදුටු බවෙන් මිදීම මේ කාරණා දෙකත් හරි විශේෂයි. බණ අහනකොටත් කොච්චර පිං රැස් වෙනවද? මහ පිං ඇති අය ධර්ම ශ්‍රවණය කරන අතරතුරම මාර්ගඵල ලැබුවා. ඒවට සංසාරේ කරගත්ත මහා කුසල් ගොඩකුත් බලපානවා. විශේෂයෙන් සඳහන් කරනවනේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අතරතුරදීම මගඵල ලබන්නන් අතර සසර දුතාංග දරාපු අයම විශේෂයි කියලා. අනිත් කාරණාව තමයි පින්නතුනි හරියටම අහන්න ඕනේ. දැන් මේ කාලේ සමහර අය කියන කතාවක් නේ. ඒ කාලේ බණ අහනකොට මෙච්චර පිරිස් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් තත්වයට පත් වුණා කියලා කියනවා නම් ඉතින් කො මේ කාලේ බණ අහලා මාර්ගඵල ලැබුවා අය? හරි පහසුවට ප්‍රශ්න කරනවා. සමහර අය කොයි ස්වාමින් වහන්සේලාගෙනුත් අහලා තියෙනවා සමහර තැන්වල දකින්න ලැබෙනවා. ඔය මාර්ගඵල පිළිබඳව පැහැදිලි කරමින් ධර්ම දේශනා කරනකොට භාවනා කර්මස්ථාන ගැන එහෙම විස්තර කරනකොට මගඵල ගැන කියලා මගඵල ලබන්න මේ විදිහට වෙහෙසෙන්න මෙහෙම කරන්න කියලා අනුශාසනා කරලා තියෙන තැන්වල සමහර අය ප්‍රශ්න නගලා තියෙනවා. ඔබ වහන්සේලා මාර්ගඵල ලබලාද එහෙම කියන්නේ කියලා. පින්නතුනි මාර්ගඵල ලබන එක වෙන එකක්. ඒ මග කියලා දෙන එක තව එකක්. මගඵල ලැබුවෙකු විසින්ම දහම් දේශනා කළොත් මගඵල ලැබුවෙකුගෙන්ම ධර්ම ශ්‍රවණය කළොත් පමණක් මාර්ගඵල ලබනවා කියලා කාරණාවක් බුදු දහමේ නැහැ. අපේ ශාසනයේ සමහර ආචාර්යවරු ඉඳලා තියෙනවා රහත් වෙච්ච ශිෂ්‍යයෝ දහස් ගණන් ඉඳලා තියෙනවා. තමන්ගේ ශිෂ්‍යයෝ දහස් ගණන් රහත් වෙලා නමුත් ආචාර්යවරයා තාම රහත් වෙලා නැහැ. එකක් සසර කුසල මහිමයත් එතෙන්ට බලපානවා. යෙදීමත් එතෙන්ට බලපානවා. ධර්ම ශ්‍රවණයත් බලපානවා. බුදුරජාණන් වහන්සේ කොහොමද ධර්ම ශ්‍රවණය කරන්න කීවේ? ආකාර පහක් යටතේ බණ අහන්න කියලයි සෝතානුදත සූත්‍රයේ දේශනා කොට වදාළේ. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. දැන් ඔබම කල්පනා කරලා බලන්න. වචනයක් ගානේ එක වචනයක්වත් අත් නොහැර දේශනාව අහපු කෙනෙක් ඉන්නවද කියලා? එහෙම අය නැත්තේ නෑ. ඊටාම කලාතුරකින් ඉන්නවා. නමුත් වර්තමානයේ එදා බණක් අහනකොට මෙච්චර මගඵල ලැබුවා නම් ඇයි අද මගඵල ලබන්නේ නැත්තේ? ලබන්න බැරි කියලා ඔය අහන අය කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ දේශනා කරලා තියෙන විදිහට බණ අහනවද? වචනයක් ගානේ බණ අහනවද කියලා. අන් එහෙම පුළුවන් වුණොත් බැරි වෙන එකක් නෑ. අනිත් කාරණාව තමයි පින්නතුනි
හරියටම නිවැරදිව වචනයක් ගානේ හිත යොමු කරලා ධර්ම ප්‍රීතියෙන් ධර්ම ශ්‍රවණය කරන කෙනා මගඵල ලබනවා වගේම ඒ සඳහා ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තවම නැත්තම් කොච්චර ධර්ම ශ්‍රවණය කළත් අපට මාර්ගඵලයක් ලබන්න අවස්ථාවක් මේ ජීවිතෙන් නොලැබෙනවා. නමුත් හොඳට බණ අහලා තියෙන එක ධර්මය ඉගෙනගෙන තියෙන එක කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ නේ. ඒ විදිහට මේ ජීවිතයේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් නමුත් යම් කෙනෙක් මනාව ප්‍රගුණ කරගෙන තියෙනවා නම් සඳහන් කළේ දෙවනි ආත්මේ අනිවාර්යයෙන්ම මගඵල ලබනවා කියලා. ඒ මගඵල ලබන්නේ කොහෙදිද? දෙව්ලොවදීම මගඵල ලබනවා. ඊටාම විශ්වාසයෙන් කියලා තියෙන දෙවනි ආත්මේ මගඵල ලබනවා කියලා. ඒ කියන්නේ මේ ජීවිතෙන් පස්සේ මෙහෙම කුසල් කරගත්ත අය දුගතිය උපදින්නෙත් නෑනේ. සුගතිගාමි වෙලා මගඵල ලබනවා. හැබැයි ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරලා තියෙන්න ඕනේ. ඊළඟට මෙතන සඳහන් කළා මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්න ඕනේ කියලා. මොනවද මිසදිටු කියලා කියන්නේ? සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියෙන්ම දැනගන්න එක. ඇත්ත ඇති හැටියෙන්ම දැනගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ සියල්ලම අවබෝධ කරගත්ත උත්තමයෙක් එක්කෙනෙක් හිටියා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ නොදන්න දෙයක් නොදැක්ක දෙයක් නෑ. එතකොට මේ විශ්ව ධාතුව ක්‍රියාත්මක වෙන හැටි බුදු පියාණන් වහන්සේ විතරයි හරියටම දන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන දේශනා කළා මේ සත්වයා සතර අපායේ වැටෙන්නේ ඇයි? මොන වාගේ හේතු නිසාද? මොන අඩුපාඩුව නිසාද සතර අපායට යන්නේ? කියන කාරණාව පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි කරගෙන අකුසල් නිසා කියලා. එතකොට අපි අකුසල් කරනකොට පින්නතුනි අකුසල් බව දැනගෙනත් කරනව නොදැනත් කරනවා. මේ දේ මෙහෙම කළාම අපිට මොකද්ද වෙන්නේ? ඒක අබුද්ධෝත්පාද කාලේට කොහොමත් අපි දන්නේ නැහැ. ඉතින් බුද්ධෝත්පාද කාලේ වටිනාකම බුදුරජාණන් වහන්සේලා ඒ දේ දේශනා කරලා තියෙනවා. මෙහෙම කළොත් මෙහෙම වෙනවා මේකයි ඒකේ විපාකය කියලා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විශ්වයේ සැබෑම తত্ত্বය මනවින් දැන අවබෝධ කරගෙනයි දේශනා කළේ. නමුත් විශ්වය ගැන සියල්ලම හරියටම නොදන්න අයත් අනුමාන ඥාණයෙන් අර්ථකථන කරනවා මේක මෙහෙමයි වෙන්නේ, මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. නමුත් අනුමාන ඥානයක්. මේ බුද්ධ ආගමේ අනුමාන ඥානයට තැනක් ඇත්තෙම නැහැ. ආන් එහෙම Tamanට වැටහුණ කාරණාවක් මත පිහිටගෙන බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා දේශනා කරපු කාරණාවට පවා පිටුපානවා. අපිට හිතුණ දේ හරියන්නේ. භාග්‍යතුන් වහන්සේට අවබෝධ වෙච්ච දේ තමයි හරියන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ලෝකේ ස්වභාවය මේකයි. සංසාරේ ස්වභාවය මේකයි. සංසාරයෙන් එතර යන්න කල යුත්තේ මේකයි. මේ විදිහට හැසිරිය යුතුයි. ආදි වශයෙන් කරුණ දැක්වුවා නම් ඒ හැම කරුණක්ම සම්මා දිට්ඨිකයි. ඒ වචනයට පරිබාහිරව අපි විසින් නගන තීරණ න්‍යාය ධර්මයේ පිළිබඳව සසර පිළිබඳව ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටි ගණයටයි වැටෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය දරුණුම පාප කර්ම අතර එකක්. මේ ලෝකේ බරපතල භයානක අකුසල කර්ම 6ක් තියෙනවා. එයින් 5ක් ආනන්තරීය කර්ම. අනික තමයි මිසදිටු කර්මය. ආනන්තරීය කර්මයක් කරපු කෙනා අන්තර් කල්පයක් අවීචී ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් ඔය අතරේ මහා කල්ප විනාශයක් සිද්ධ වෙනවා නම් ඔවුන් අවීචියේ ඉන්න කාලයේ අතහැරලා එයින් මිදෙනවා කියලා සඳහන් කරන්නේ.
නමුත් මිත්‍යා දෘෂ්ටිකයොත් අවීචියේ ඉන්නවනම් ඔවුන් විනාශ වෙන්නේ නැති වෙනත් සක්වලක තියෙන නිරයකට කර්මයේ විසින් මාරු කරලා අරිනවා කියලා සඳහන් කරනවා. එනම් බරපතලම කර්මයේ මිත්‍යා දෘෂ්ටි කර්මය. ඒ නිසා මිසදිටු මග හැරලා සම්මා දිට්ඨිය මත පිහිටන්නේ ඒක අති දීර්ඝ කාලයක් මේ සසර සුවය වෙනුවෙන් අපට හේතු වෙනවා. සංසාර විමුක්තිය හොයා ගැනීම සඳහා එය අපට ගොඩක් උපකාර කරනවා. එතකොට මේ නැවත නැවත මේ කතා කරපු හැම පින්කමක්ම අපි වැඩි වැඩියෙන් සම්පූර්ණ කරගත යුතුයි. ආන් එහෙම පින් එකතු වෙනකොට චන්දං කෛරාත කැමැත්තෙන් පින් කරන්න. හැම පින්කමක්ම කැමැත්තෙන් කරන්න. උවමනාවෙන් කරන්න. ආනිසංස දැනගෙන කරන්න. සසර නිවන් දකින්නතුරු මහත්ඵල මහානිසංසදායක කුසලයක් බවට පත් වෙන. සසර මග උසස් විදිහට සුවපත් කරන මේ මහා පුණ්‍ය දායාදේ ජීවිතය ඉතා කැමැත්තෙන් සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරලා ආනිසංස මෙනෙහි කරන්න. මෙහෙම සසර මග සුවපත් වෙනවා කියන විශ්වාසයට යන්න. ඒ සසර බැඳෙන්න නෙමෙයි. නිවන් දක්නා ජාති දක්වා අපි මේ සංසාරේ යන්න ඕනේ. නිවන් දකින්නතුරු මේ සංසාරේ කොහොමද යා යුත්තේ? කොයි විදිහටද ජීවිතේ පැවැත්වන්න ඕනේ? මොන දේවල්ද ලැබෙන්න ඕනේ? හරියට පින්කම් කරලා අපි ඒ ගැන ප්‍රාර්ථනා කරන්න ඕනේ. නැවත නැවත ඒ කුසලයේ කරගත්තාම පළවෙනි වතාවේ අනාගත ආත්ම ලක්ෂයකට විපාක දුන්නා නම් දෙපාර කරාම 2 ලක්ෂයක්, තුන් පාර කරාම 3 ලක්ෂයක්. ඒ කුසලයේම සිල්වත් ගුණවත් උත්තමයේ උදෙසා සිද්ධ කළා නම් අසංකේයයක්. ආන් ඒ වගේ අති දීර්ඝ කාලයකට කුසල් රැස් වෙනවා. එතකොට ඊළඟට පින්නතුනි දේශනා කළා පුඤ්ඤස්ස උච්චයෝ කුසලයාගේ රැස්වීම සැපයයි. වැඩි වැඩියෙන් අපි ළඟ පින් තියෙනවා නම් මේ සංසාරේ නිවන් දකින්න තුරු දුකක් නැහැ. ඒ කුසලයෙන් අවශ්‍ය දේ සම්පූර්ණ කරනවා. සුදුසු තැනකට පමුණුවනවා. ආංගික නිසා මේ ගාථා රත්නේ දේශනා කළා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කුසලය සැපේ පරතරට සත්වය ආරන් යනවා කියලා. නිවන් දකින්නතුරු අනාථ නොවි, අසරණ නොවි, කුසගින්නි, පිපාසී, නිර්වතින් මේ සංසාරේ දුක් විඳින්න නැති වෙන්න මේ සඳහන් කරපු මහ කුසල කර්මයන් නැවත සම්පූර්ණ කරලා ජීවිතයක අවසාන කාලේ රෝගාතුර වෙලා එක්තෙන් වෙලා S2 පියාගෙන මම කරගත්ත කුසල් මෙන්න මේ විදිහයි මේ ආකාරයි කියලා ආවර්ජනය කරගන්න ඔබට පුළුවන් වුණොත් හිතෙන මොහොතක් ගානේ වැටහෙන අවස්ථාවක් ගානේ ඔබේ මුවගට එකතු වෙන්නේ සිනහවක් නෙමෙයි කියලා හිතනවද? ආන් ඒ සතුට ඔබ සුගතියෙන් සුගතියට පමුණවනවා. ආන් ඒ කාරණාව දැනගෙන නැවත පින්කම් කරමින් ශ්‍රද්ධාවෙන් කර්මයයි කර්මඵලයයි විශ්වාස කරගෙන පින්කම් කරමින් නිවන් දක්නා ජාති දක්වා සැපයෙන් සැපයටපත් වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න මේ බුද්ධාන්තරය ඔබට හොඳ තෝතැන්නක්. අර දිව්‍යාංගනාවටත් කාශ්‍යපයන් වහන්සේ කුටිය දෙසට එන්න එපා කියලා තහනම් කළාට ඔබ පින් රැස් කරන එක නවත්තන්න එපා කියන කාරණාවට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. ඒ නිසා පින්නතුනි ඔබත් ඔබේ ජීවිත කාලය තුල වැඩියෙන් කුසල් රැස් කරගෙන මෙලවත් සුවපත් කරගෙන පරලොවත් සුගතිගාමී කරගෙන නිවන් දක්නා ජාති දක්වා මේ සංසාර ගමන අඩුවක් පාඩුවක් නැතුව සැප සම්පත් වලින් ආඩ්‍යව
ඒ සැප සම්පත් වලින් තව තව කුසල් දහම් රැස් කර කර නිවන් මඟ ඉක්මන් කරගන්න කටයුතු කරන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයත් සද්ධර්ම දානානිසංසයත් හේතු වීමෙන් ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා කොට්ටාව ගැමුණුපුර තිදස බෙදගෙදර පදිංචි කරුණා අඹවත්ත මහත්මිය, දේශීය වෛද්‍ය උපුල්සී අඹවත්ත, දේශීය වෛද්‍ය නයෝමි ධම්මිකා, පාඨශාලාචාරීනී මංජුලා ප්‍රියදර්ශනී අඹවත්ත, මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සුමිත් ප්‍රසන්න ගමගේ, මනෝරී කාංචනා අඹවත්ත, ව්‍යාපාරික රොහාන් ධම්මික මහත්මයා ඇතුළු දූ දරුවන් විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා රෝගාතුර වී සිටින සිරිසේන අඹවත්ත ස්වාමි පුරුෂයා, පියාණන් සෝමදාස කවිරත්න මහත්මයා, දයා ලොකුවිතාන මහත්මිය, සීතා පියසීලි මෙනවිය, ගුණවතී රාජපක්ෂ යන සහෝදර සහෝදරියන්ටත් සාංසාරික අපල උපද්‍රව අකුසල කර්මයන්ගේ බලපෑම් ඒ දේවල් වලින් තොරව නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. චමෝද් නයන, චිරායු දම්සත්, මනුත් තේජාන් යන පුතුන්ටත්, මලින්සා දිසස්නී දියණියටත්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. කරුණා අඹවත් මහත්මිය සමග ධර්ම මාර්ගයේ ගමන් කළ සියලුම සහෝදරියන්ට මෙම ධර්ම දානයේ බලයෙන් මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සසර ගමන කෙරවල කර දුන් ගෞරවනීය පූජ්‍ය වාරියපොළ ධම්මගවීෂී ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා. දෙසැම්බර් මාස 14 වන දින ජන්මදිනයේ සැමරූ ඉන්දියාවේ සාංචි විහාරාධිකාරී ගෞරවනීය පූජ්‍ය බානගල විමලතිස්ස ස්වාමින් වහන්සේටත් සසර ගමන කෙලවර කර ගත් අමා මහ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. පැතු බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා. පූජනීය බුලත් කොහුපිටියේ ධම්ම භවන්ති මෙහෙණින් වහන්සේටත් සසර ගමන කෙරවල කර ගැනීමට නිර්වාණ අවබෝධය කර ගැනීම සඳහාත් මේ කුසල් හේතු වේවා. ප්‍රාර්ථනා කළ බෝධියෙන් අමා මහ නිවනින් සැනසේවා. පෙබරවාරි මාසේ 2021 පෙබරවාරි මාස 28 වන දින අභාවයටපත් කේ ඇලිස් නෝනා සහෝදරියට සහ 2021 ඔක්තෝබර් මාස 28 වන දින අභාව ප්‍රාප්ත වූ කේ සුසිල් ප්‍රේමසිරි මහත්මයාටත් දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට සහ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ කුසල් බලයෙන් සසර දුකින් මිදී නිවනින් සැනසෙන්න ලැබේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම රටවාසීන් හා ලෝකවාසීන් ඉන් මිදී සුවපත් වේවා. දේශනාව සිදු කරන දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. පැතු බෝධියකින් අමා මහ නිවනින් සැනසීමටද මේ කුසල් හේතු වේවා. මෙවන් ආගමික කටයුතු සිදු කරනු ලබන ප්‍රඥානාලිකාවේ ප්‍රධානී ගෞරවනීය පූජ්‍ය මොනරාගල පඤ්ඤාලංකාර ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටද නිදුක් නිරෝගී භාවයේ ලැබේවා. නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න
මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. රාගක්ඛයෝ නිබ්බානං